අයිබෝවන් පෑබර අනාගතයකට ආශිර්වාදමින් අදත් මම සක්වල අඩවිය YouTube channel එක සම්බන්ධ වෙන්නේ ඉදිරියේදී යෙදීමට නියමිත බුධ ග්‍රහයාගේ ගෝචර ගමන සම්බන්ධව විශේෂයෙන් බුධ ග්‍රහයා කුම්භ රාශියට ගෝචර වීම සම්බන්ධයෙන් ඔබට සහ විශේෂයෙන් ඔබගේ ලග්න වලට කොහොමද කියන එක පැහැදිලි කිරීමකට ලක් කරන්නට. ඉතින් අපි විශේෂයෙන් මේ අවස්ථාවේ කියන්නේ කුම්භ රාශියට ප්‍රවිෂ්ඨ වීම සම්බන්ධ අපි මුලින්ම දැනුවත් වෙමු. 2022 මාර්තු මාසයේ 6 වෙනි ඉරිදා දිනේ පෙරවරු 11:22ට තමයි බුධ ග්‍රහයාගේ රාශියට කුම්භ රාශියට මාරුව සිදුවන්නේ. මෙම රාශි මාරුව බොහෝ විටකට මාස දෙකකට අධික කාලයක් පැවතුනේ මේ 2021 12 වෙනි මාසයේ 29 වෙනිදා ඉඳලා මේ මාර්තු මාසයේ 6 වෙනිදා දක්වා පැවතුනේ මකර රාශියේ මාස දෙක සාමාන්‍ය අපි ආසන්න වශයෙන් බුධ ග්‍රහයා මාසයකට ආසන්න කාලයක් තමයි හිටියේ. මේ මාස දෙකකට ආසන්න කාලයක් මකර රාශියෙම ඉඳලා වක්‍රව ගමනේ යෙදෙමින් තමයි මේ කුම්භ රාශියට ප්‍රවිෂ්ඨ වන්නේ මාර්තු මාසයේ 6 වෙනිදා. ඉතින් එය සති 3කට පමණයි සීමා වන්නේ. නැවතත් මාර්තු මාසෙම 24 වෙනිදා මීන රාශියට ප්‍රවිෂ්ඨ වෙනවා. විශේෂයෙන් මීන රාශිය යනු බුධ ග්‍රහයාගේ නීච රාශිය. ඉතින් නීච රාශියට ප්‍රවිෂ්ඨ වන්නේ 24 වෙනිදා. ඉතින් 6 වෙනිදා සිට 24 වෙනිදා දක්වා කාලය තුල ඔබගේ ලග්නයට කොහොමද කියන එක අපි ඉදිරියේදී විමසමු. විශේෂයෙන් අපි බැලුවොත් මේ කුම්භ රාශිය කියන්නේ මොකක්ද කියන එක කුම්භ රාශියේ සංකේතය ලෙස අපි හඳුනා ගන්නවා. දිය පිරුණු කලයක් හරවන දිය වක්කරන ස්වභාවයක හැඩයක් තියෙන මිනිසුකුගේ රූපයක් තමයි මේ කුම්භ රාශියට අපි සංකේතාත්මකව නිරූපණය කරන්නේ. ඉතින් මේ හරහා අපිට විවිධ පලාපල වලට යන්න පුළුවන් ඒ සංකේතත් එක්ක ගතිගුණ බලන්න. නමුත් එතනදී අපි සාමාන්‍යයෙන් කුම්භ රාශියේ අනිකුත් විශේෂතා මොනවාද කියන එක බැලුවොත් මේක සෙනසුරු ග්‍රහයට ශනි ග්‍රහයට අයත් රාශියක් වෙනවා. ශනි ග්‍රහය මූල ත්‍රිකෝණ රාශිය වෙනවා. විශ්ව කේන්ද්‍ර 11 වෙනි නිවේදනය කරන කාලපුරුෂයාගේ ශරීරාංගයක් විදියට අපි විමසොත් කාලපුරුෂයාගේ කෙන්ඩ ප්‍රදේශය කියන්නේ දණහිසත් පාදයක් කියන්නේ යටිපතුලත් අතර පවතින ප්‍රදේශය සංකේතාත්මක ශරීරාංගයක් විතර මේ කුම්භ රාශියෙන් අපි හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව බටහිර දිශාවට අයත් රාශියක් විදිහට තමයි කුම්භ රාශිය අපි හඳුනගන්නේ. දහවල් බලවත් රාශියක්. ඊට අමතරව මේ ශීර්ෂෝදය රාශියක් විදිහට අපි හඳුනා ගන්නවා. තිර ගුණය පවතිනවා. තමස් ගුණය තියෙනවා. වායෝ ගුණය තමයි ඒ කියන්නේ පංචමහා භූත වලින් වායෝ ගුණය තමයි මෙතනදී කුම්භ රාශියෙන් නිවේදනය කරන්නේ පුරුෂ රාශියක්. ඉතින් ඒ අනුව අපි කුම්භ රාශියේ ගතිගුණත් විශේෂයෙන් බුධ ග්‍රහයාගේ ගතිගුණ විමසුවොත් බුධ ග්‍රහයා වචනයට බලවත් වෙනවා. ශාස්ත්‍රයට ලේඛන කලාවට දරුවන් නිවේදනය කරන්නේ බුධ ග්‍රහයා හරහා. විශේෂයෙන් බුධ ග්‍රහයා කුම්භ රාශියට ප්‍රවිෂ්ඨ වුණාම බුධ ග්‍රහයාගේ බලය සම ස්වභාවයකට තමයි පත්වන්නේ. ඉතින් ඒ සම බලයක් කියන්නේ ඉතින් විශේෂයෙන් යහපත්ව හයාපත් යන අපි හරි මතයකට එන්න බැරි බලයක් සහිතව තමයි බුධ ග්‍රහයා කුම්භ රාශියට ප්‍රවිෂ්ඨ වන්නේ මේ දින කීපයට. ඉතින් අපි මින් ඉදිරියට බලමු ඔබගේ ලග්න වලට කොහොමද කියලා. මේෂ ලග්නෙන් උපන් ඔබගේ කේන්ද්‍රය 11 වෙනි ස්ථානයේ තමයි බුධ ග්‍රහයා රාශි මාරුව සිදු කරන්නේ. මේ 11 වෙනි අනුව ඔබගේ ආදායම් සහ ඔබගේ වැඩ කටයුතු කෙරෙහි සාක්ෂාත් කර ගැනීම පිළිබඳව කතා කරන ස්ථානයේ වැඩිහිටි සොයුරන් සමාජ ක්‍රියාකාරීත්වයන් මේ 11 වෙනි භාවය හරහා නිවේදනය කරනවා. විශේෂයෙන් මේ ආදායම් වෙන වැඩ කටයුතු වලදී ඔබගේ හැකියාවෙන් දක්ෂතාවයෙන් ඒ සඳහා අවශ්‍ය ක්‍රමෝපායන් sannivedana කුසලතා වැනි දේවල් භාවිතා කරමින් ඔබගේ දියුණුව උදෙසා නව ආදායම් මාර්ග ඇති කර ගන්න පුළුවන් හැකියාවන් පවතිනවා. ඊට අමතරව ඔබගේ පැවතුණු අරමුණු සාක්ෂාත් කර ගන්නට පුළුවන් ඔබගේ සිහිනය මල්පල ගන්නට පුළුවන් හැකියාවක් ආශිර්වාදයක් මේ බුධ ග්‍රහය 11 වෙනිට රාශිය මාරු සිදු කරන අතරතුරේ විශේෂ 11 වෙනි භාවයට ඔබගේ කේන්දරයට සාපේක්ෂව එම ආශිර්වාදය ගෙන එනවා. ඒ විතරක් නෙමෙයි බුධ ග්‍රහයට 6 වෙන්නේ හිමිකාරීත්වයක් පවතිනවා මේෂ ලග්න හිමියන්ට. ඉතින් මේ 6 වෙන්නේදී විශේෂයෙන් ඔබගේ සතුරන් රෝගය පිළිබඳ කතා කරන ස්ථානයක් විදිහට තමයි 6 වෙන්න අපි හඳුනගන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔබගේ යටතේ සේවය කරන සේවක පිරිසුත් මේ 6 වෙන්න හරහා නිවේදනය කරනවා. ඉතින් විශේෂයෙන් ඔබගේ සතුරු කරදර රෝග පීඩා වැනි දේවල් ආයාපත් පැත්තට අපි යොමු කරොත් විශේෂයෙන් මෙතනදී සේවක පිරිස සමග මනා ලෙස කළමනාකරණය කර ගන්න පුළුවන් හැකියාවක් ඔබගේ දියුණුව පිණිස උන්වන අසුරවන්න පුළුවන් හැකියාවක් ඔබට නිර්මාණය වේවි. ඒ විතරක් නෙමෙයි අර
සතුරු කරදර වැනි තත්ත්වයන් වලදී ඔබගේ අරමුණු වලට පීඩාවක් බාධාවක් නොවන මට්ටමට ඒවා නිසි ලෙස කළමනාකරණය කරගන්නට විවිධ ක්‍රමෝපායන් හරහා විවිධ ක්‍රමශිල්පීන් හරහා ඒ තත්ත්වයන් සමනය කරගන්න පුළුවන් හැකියාවක් ශක්තියක් ඔබට පවතිනවා විශේෂයෙන් මේෂ ලග්නීමියන්ට මේ බුධ ග්‍රහය 11 වෙනි ගත කරන කාලය තුල ඒ අනුව බැලුවොත් තරමක් දුරට ඔබගේ හැකියාවන් සහිතව ඔබගේ ආදායම් මාර්ගවලට යන්න පුළුවන් ඉතා සුවිශේෂී දින කීපයක් තමයි මේ බුධ ග්‍රහය කුම්භ රාශිය ගත කරන දින කීපය අපිට හඳුනා ගන්නට පුළුවන් වන්නේ. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට බුධ ග්‍රහය ඔබගේ කේන්ද්‍රයට සාපේක්ෂව 10 වෙනි අපේ වෘත්තීය රැකියාව කුමන හෝ කාර්යයක යෙදෙනවා නම් එම ස්ථානයෙන් 10 වෙනින් තමයි නිවේදනය කරන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔබගේ වැඩ කටයුතු සාර්ථක කරගන්නට අවශ්‍ය ශක්තිය ජවය මේ බුධ ග්‍රහය 10 වෙනිට ප්‍රවිෂ්ඨ වීම සමග නිරූපිත වෙනවා. විශේෂයෙන් රැකියාවට කාරක ස්වභාවයකුත් මේ බුධ ග්‍රහයට නිවේදනය වෙනවා. විශේෂයෙන් ඔබගේ ඒ රැකියා පරිසරයට අවශ්‍ය දැනුම අධ්‍යයනය කරන්නට පුළුවන් හැකියාවන් ඔබට නිර්මාණය වෙවි. ඒ අවශ්‍ය දැනුම නිවැරදි ලෙස රැකියා පරිසරය තුළ ඔබ ගොඩනංවාගෙන ඔබගේ හැකියාවන් කුසලතාවයන් සහ ලේඛනගත කිරීම වැනි දක්ෂතාවයන් වලින් විශේෂ දියුණුවක් සාර්ථකත්වයක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ බුධ ග්‍රහය හරහා ක්‍රමෝපායන් සහ විවිධ සංනිවේදන කුසලතාවයන් භාවිතය වැනි දේවලුත් මෙතනදී නිවේදනය වීමක් තියෙන නිසා හොඳ රැකියා පරිසරයක් හදා ගන්නට අවශ්‍ය ඔබගේ තොරතුරු අන් අය සමග හොඳින් හුවමාරු කරගනිමින් ඔවුන් සමග අන්‍යෝන්‍යව සම්බන්ධ වෙමින් ඔවුන් සමග ඔබගේ වෘත්තීය දියුණුව උදෙසා එම සම්බන්ධතාවයන් භාවිතා කරන්න පුළුවන් හැකියාව පවතිනවා. ඒ විතරක් නෙමෙයි අර ක්‍රමෝපායන් භාවිතය හරහා ඊතා කෙටි ක්‍රම සහ ඊතා පහසු ක්‍රම ඔය වගේ දේවල් ඔබට භාවිතා කළා සහ තරමක් දුරට අනිත් අයට හිතා ගන්න බැරි ක්‍රමෝපායන් හරහා ඔබගේ වෘත්තීය දියුණුව රැකියාව දියුණුවට අවශ්‍ය ඔබගේ හැකියාවන් දැනුම භාවිතා කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා බුධ ග්‍රහය 10 වෙනිට ප්‍රවිෂ්ඨ වීමත් සමග. එතනදී විශේෂයෙන් ඔබගේ දෙවැන්නත් පස්වැන්නෙත් අධිපතිත්වයේ බුධ ග්‍රහයට පවතිනවා. මේ දෙවැන්න හරහා ඔබගේ ධනය කතාව කුටුම්බය ගැන නිවේදනය වීමක් තියෙනවා. ඉතින් මෙතනදී ඔබගේ විශේෂයෙන් ඔබගේ කතා හැකියාව කුසලතාවය හරහා මේ වෘත්තීය දියුණුව උදෙසා ඔබගේ වැඩ කටයුතු මෙහෙවන්න පුළුවන් ශක්තියක් මේ දින කීපය තුළදී ඔබට උදා වෙලා පවතිනවා. විශේෂයෙන් මෙතනදී පස්වැන්න හරහා විශේෂයෙන් අධ්‍යාපනය ගැන කතා කරන යම් නිවේදකත්වයක් මේ පස්වැන්නට තියෙනවා. එතනදී ඥානය මතකය වැනි දේවල් නිවේදනය වෙන නිසා විශේෂයෙන් ශිෂ්‍යයන් ඉගෙනුම් ලබන ශිෂ්‍යයන් අධ්‍යාපනය ලබන දරුවන් මේ ස්ථානින් තමයි නිවේදනය කරන්නේ. ඉතින් ඒ අනුව ගත්තොත් යම් අධ්‍යයනයකින් යුතුව ඔබගේ වෘත්තීය දියුණුවට සහ ඔබ කරන කුමන හෝ මේ කාර්යක ඔබ අපි කියමුකෝ ඔබ ගෘහණියක් නම් එහෙම නැත්නම් ඉගෙනුම ලබන දරුවෙක් නම් ඒ ඔවුන් වෘත්තීයක යෙදුන් නැතත් ඔවුන් කරන ක්‍රියාවලියට සාපේක්ෂව ඒ දියුණුව උදෙසා ඔබගේ හැකියාවන් කුසලතාවයන් භාවිතා කරන්න පුළුවන් හැකියාවක් මේ දින කීපය තුළදී උදා වෙනවා. ඒ නිසා වෘෂභ ලග්න හිමියන්ට තරමක් දුරට ඔබගේ වැඩ කටයුතු සාර්ථකත්වයේ උදෙසා මෙහෙවන්න පුළුවන් හැකියාවක් ශක්තියක් උදා කරලා දීලා තියෙනවා බුධ ග්‍රහය කුම්භ රාශියට ප්‍රවිෂ්ඨ වුණා සමගම. මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහය තමයි බුධ ග්‍රහය. ඉතින් මේ බුධ ග්‍රහය තැන්පත්ව වෙන්නේ මේ දින කීපය තුළ කුම්භ රාශියට ප්‍රවිෂ්ඨ වීමත් සමග භාවයන් විදියට ඔබගේ ලග්නට සාපේක්ෂව බැලුවොත් 9 වෙනි භාවයට තමයි පැමිණෙන්නේ. ඉතින් මේ 9 වෙනි භාවයෙන් ඔබගේ පූර්ව ජන්මවලදී කරන ලද කුසල ක්‍රියාබලය වාසනාව අපි පුණ්‍ය ස්ථානයේ සලකන ඔබගේ ආගම දහම පීහා සහ ඔබගේ ආයතන ප්‍රදානින් වැඩිහිටියන් සහ ඔබට ලැබෙන උපදේශකයන් සහ පූජ්‍ය පක්ෂය හඳුනා ගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඉතින් මේ අනුව ගත්තොත් විශේෂයෙන් ඔබගේ ලග්නාධිපති ග්‍රහය සහ 4 වෙන්නේ අධිපති ග්‍රහය ලෙස තමයි බුධ ග්‍රහය නිවේදනය කරන්නේ. අනිකුත් භාව හිමිකාරීත්වයත් එක්ක බලද්දී මේ පළමු වෙන්නෙන් ඔබගේ සෞඛ්‍ය පෞරුෂත්වය ගැන කතා කරනවා. විශේෂයෙන් ඔබගේ ශරීරය පිළිබඳ කතා කරනවා. ඉතින් විශේෂයෙන් මේ පෞරුෂත්ව ගුණාංග වර්ධනය පිණිස ඔබගේ පෙර කුසලයන් නිස්මතු කළ දෙන කාලයක් විදිහට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔබගේ සාර්ථකත්වය උදෙසා සාමාන්‍ය පොදුවේ ඔබ ජන්මියා පිළිබඳ හඳුනා ගන්න පුළුවන් භාවය ලෙස තමයි පළමු වෙන භාවය ලග්න භාවය අපි හඳුනා ගන්න. ඉතින් ඒ අනුව පොදුවේ ඔබගේ වැඩ කටයුතු සාර්ථකත්වය උදෙසා වාසනාව මිශ්‍ර වෙන කාලයක් විදිහට තමයි මේ කාලය අපිට හඳුනා ගැනීමට හැකියාවක් පවතින්නේ. විශේෂයෙන් ඔබගේ පියා හා ඔබගේ ආයතන ප්‍රධානීන් සමග ඉතා සමීපව වුන් සමග ඉතා සහයෝගයෙන් අන්‍යෝන්‍ය සම්බන්ධතාවයකින් යුතුව වැඩ කරන්න පුළුවන් පරිසරයක් මේ හරහා උදා වෙනවා. ඔබට යහපත් උපදේශයන් ලැබෙන්න පුළුවන් පරිසරයක් නිර්මාණය වෙනවා. විශේෂයෙන් මේ 4 වෙනිත් අධිපතිත්වය බුධ ග්‍රහයට පවතින නිසා
ඔබගේ සුඛය සැපයට අදාළ කරන දේවල් ඒ කියන්නේ දීපල යාන වාහන ඉඩකඩම් සහ ගෙදර නිවසේ ඔබගේ සුඛයට අදාළ අනිකුත් භෞතික උපාංග මේ හතර වෙන්න හරහා නිවේදනය කරන. ඉතින් එම අධිපතිත්වය තිබෙන්නේ බුද්ධ ග්‍රහයට. මේ බුද්ධ ග්‍රහය පැමිණෙන්නේ නම වැඩනට ඔබගේ පුණ්‍ය ස්ථානයට. විශේෂයෙන් ඒ හරහා ඉතා යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන් පරිසරයක් මේ දින කිහිපය තුළදී විශේෂයෙන් කුම්භ රාශියේ බුධ ග්‍රහය ගත කරන මේ දින කිහිපෙදී ඔබට උදා වෙලා පවතින නිසා විශේෂයෙන් මිථුන ලග්න හිමියන්ට මේ යහපත් කාලයක් ලෙස සලකන්න පුළුවන් හැකියාවක් පවතිනවා. කටක ලග්නෙන් උපන් ඔබට බුධ ග්‍රහය තැන්පත් වෙන්නේ ඔබගේ කේන්දරයට සාපේක්ෂව 8 වෙනි භාවයට. මේ 8 වෙනි භාවයේ සාමාන්‍ය දුෂ්ට ස්ථානයක් විදිහට තමයි සලකන්නේ. පූර්ව ජන්මයන්හි කරන ලද අකුසල ක්‍රියාවන් මතු කළ දෙන භාවයක් විදිහට තමයි හඳුනා ගන්නට පුළුවන් වන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔබගේ 12 වෙනි අධිපතිත්වයත් පවතිනවා. ඉතින් 12 වෙනිත් දුෂ්ට ස්ථානයක් විදිහට තමයි අපි හඳුනගන්නේ. ඉතින් කොහොම නමුත් ඒ අනුව කටක ලග්න හිමියන්ට මේ බුධ ග්‍රහයාගේ ගෝචර ගමනත් එක්ක යම්කිසි ගැටලුකාරී තත්ත්වෙන් මතුවෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ සංනිවේද අන් අය තමග ඔබගේ හිතේ තියෙන දේ නෙමෙයි අන් අය තේරුම් ගන්න. ඒ වගේ සංනිවේදනයේ තුල යම් කිසි ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන් හැකියාව පවතිනවා. විශේෂයෙන් මෙතනදී තුන්වැන්නේ අධිපතිත්වයක් තියෙනවා. ඔබගේ හැකියාවෙන් දක්ෂතාවෙන් වැඩ කරන දේවල් මේ බුධ ග්‍රහයට හිමිකාරීත්වයක් දරනවා. ඉතින් ඒ අනුව ඔබගේ දක්ෂතාවයන් පවා යම්කිසි මට්ටමකට මොට වෙන ස්වභාවයක් ඒ හරහා යම්කිසි ඔබට අවශ්‍ය ඔබගේ සිතේ ප්‍රීතියට එම දක්ෂතාවයන් භාවිතා වෙන පැත්තක් වෙන්නුම් කෙරෙන්නේ නැහැ මේ දින කීපෙදී. විශේෂයෙන් ඔබ කුමන ශක්තියක් ගත්තත් කුමන වීරයක් ගත්තත් ඒ වැඩ කටයුතු සාර්ථකත්වයේ උදෙසා වැඩ කටයුතු සාර්ථක වූවත් නොවුවත් ඒ තුලින් ඔබට තෘප්තිමත් භාවයක් ඇති කරන මට්ටමක් නම් මේ හරහා නිවේදනය වෙන්නේ නැහැ. නමුත් විශේෂ යෝගයක් නිර්මාණය වෙනවා 12 වෙන්නේ අධිපති ග්‍රහයා 8 වෙන්නේ තැන්පත් වීමත් සමග විපරීත රාජයෝග තත්ත්වයක් උදා කරනවා. ඒ කියන්නේ මොන අඩාල වීම බාධක තත්ත්වයන් නිර්මාණය වුණත් අන් අයට එය කෙසේ බලපෑවත් පොදුවේ මේ කාලීන තත්ත්වයක් එක්ක ඔවුන්ට අසාර්ථක වීම වෙන්න පුළුවන්. ඔවුන්ට යම් පීඩාවන්ට ලක් වෙන්න පුළුවන්. ඒ තත්ත්වයන් හමුවේ පවා ඔබගේ සාර්ථකත්වය පෙර පැවති මට්ටමේම පවත්වා ගන්නට පුළුවන් ආශිර්වාදයක් මේ හරහා නිවේදනය වෙනවා. ඉතින් ඒ අනුව විශේෂයෙන් අන් අය පීඩාවකට ලක් කර හෝ නැත්නම් ඔවුන්ගේ අසාර්ථකත්වය හමුවේ පවා ඔබගේ සාර්ථකත්වය එකලෙස පවත්වා ගන්න පුළුවන් ආශිර්වාදයක් මේ විපරීත රාජයෝග තත්ත්වයක් එක්ක උදා කරලා දීලා තියෙන නිසා යම්කිසි මට්ටමකට මේ සහනදායී පැත්තකට නැඹුරු කරගන්න පුළුවන් හැකියාව පවතිනවා. ඉතින් කොහොම නමුත් ඔබ විශේෂයෙන් ඔබගේ දක්ෂතාවයන් හැකියාවන් කුසලතාවයන් වලට යම් ගැටලුකාරී දේවල් බාධක අභියෝග එන්න පුළුවන්. ඒ දේවල් වලට මුහුණ දෙන්න අභියෝග වලට මුහුණ දෙන්න ඔබගේ පරිණතභාවයේ හියල යනවා. ඒත් එක්කම ඔබගේ ඒ අනාගතයේ අභිවෘද්ධිය උදෙසා හසුරවන්න පුළුවන් ශක්තියක් ධෛර්යයක් ඔබ තුල නිරායාසයෙන්ම ගොඩනැගෙන නිසා මේ කුම්භ රාශියේ ගත කරන බුධ ග්‍රහයා ඔබගේ කේන්දරයේ 12 වෙනි සහ 3 වෙනි අධිපති ග්‍රහයා 8 වෙනි තැන්පත් වන මේ කාලය තුල විශේෂ ලෙස ඔබට ඔබගේ වැඩ කටයුතු වෙනුවෙන් හසුරව ගන්න පුළුවන් හැකියාව පවතින නිසා මේ කුම්භ රාශිය ගත කරන කාලයේ තරමක් දුරට හොඳ හා නරක මිශ්‍ර වෙච්ච දින කීපයක් විතර තමයි සලකන්න පුළුවන් හැකියාව පවතින්නේ. සිංහ ලග්නෙන් උපන් ඔබට බුධ ග්‍රහයා කුම්භ රාශිය ගත කරන කාලය තුල විශේෂයෙන් ඔබගේ කේන්දරයේ සාපේක්ෂව බලද්දී 7 වෙනි භාවය තමයි කුම්භ රාශිය නිවේදනය කරන්නේ. ඉතින් මේ 7 වෙනි බුධ ග්‍රහයා තැන්පත් වීමත් සමග බුධ ග්‍රහයාට යම් කිසි ආකාරයකින් ඔහුගේ කාරකත්ව ගුණයන් අසන ස්ථානයක් විදිහට තමයි හඳුනා ගන්න පුළුවන් වන්නේ මරණකාරක ස්වභාවය. නමුත් බුධ ග්‍රහයා ඔබගේ කේන්දරයට සාපේක්ෂව දෙවැන්න සහ 11 වෙනි අධිපතිත්වයේ පවතිනවා. ඉතින් මේ දෙවැන්නෙන් කුටුම්බය ගැන කතා කරනවා. විශේෂයෙන් 7 වෙනි හරහා විවාහය යන සංකල්පය සහ විවාහය තුල පවතින ඔබගේ ධර්මතාවයන් ආකල්පයන් කතා කරන්න පුළුවන් හැකියාව පවතිනවා. ඉතින් ඒ අනුව ගත්තොත් බුධ ග්‍රහයාට එතනදී කුටුම්බය පිළිබඳ නිවේදකත්වයක් තියෙන නිසා විවාහය තුල ප්‍රීතිමත් කාලය සාමයෙන් සමගියෙන් කාලය ගත කරන්න පුළුවන් වැඩි ප්‍රවණතාවයක් ගෙන දෙන පැතිකඩයක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව ගත්තොත් විශේෂයෙන් ව්‍යාපාරිකයෙක් නම් ඔබ හවුලේ අන් අය සමග වැඩ කටයුතු කරන අයෙක් නම් 11 වෙනි අධිපතිත්වයත් සමග මේ
විමසුවොත් විශේෂයෙන් 11 වෙනි හරහා ඔබගේ සාක්ෂාත් කර ගැනීම, ඔබගේ අරමුණු සඵල කර ගැනීම සහ ඔබගේ ආදායම් ගැන කතා කරන ස්ථානයේ විදිහට හඳුන ගන්න පුළුවන්. ඉතින් මේ 11 වෙනි අධිපති ග්‍රහයා 7 වෙනිට පැමිණීමත් සමග ඔබගේ ව්‍යාපාරවල නව ආදායම් මාර්ග ඇති කර ගන්න පුළුවන් හැකියාව පවතිනවා. නව පාරිභෝගිකයන් ඇති කර ගන්න පුළුවන් හැකියාව පවතිවි. ඒ විතර නෙමෙයි ඔබගේ ව්‍යාපාර දියුණුව සඳහා ඔබ හවුල්කරුවන් යහපත් හවුල්කරුවන් අපේක්ෂාවෙන් හිටියනම් ඔවුන් සඳහාද මේම කාලය යහපත් කාලයක් විදියට හඳුන ගන්න පුළුවන් හැකියාව පවතිනවා. කොහොම නමුත් අර බුදගේ තියෙන කාරක ගුණය විමසුවොත් අපි විශේෂයෙන් බුද හරහා ඒ sannivedana කුසලතාවය එහෙම නැත්නම් ලේඛන කලාව මේ සාහිත්‍ය ඔය වගේ දේවල් අපිට නිවේදනය වීමක් තියෙනවා. ඉතින් ඒ ගුණය මේ 7 වෙනිදී එච්චරම ක්‍රියාත්මක වීමක් සිදුවන්නේ නැති නිසා ඒ ගුණය නැසීමක් සිදු වෙනවා. නමුත් ඔබට අධිපති භාවයන්හි යම් කිසි සඵලදායි සහ ඒ දේවල් සාක්ෂාත් කරගන්න පුළුවන් හැකියාවක් නිර්මාණය කළ දීලා තිනවා මේ 7 වෙනිට සිංහ ලග්නෙමි ඔබගේ කේන්දරයේ 7 වෙනිට බුධ ග්‍රහය ප්‍රවිෂ්ඨ වූ ඒ කියන්නේ මේ කුම්භ රාශිය ගත කරන මේ දින කීපය. ඉතින් ඊට අමතරව ගත්තොත් ඔබගේ ධනස්ථානයේ අධිපති දෙවැන්නේ අපි කුටුම්බය ගැන විතරයි කතා කරන්නේ. ඔබගේ ධනය ගැන කතා බීමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි 11 වෙනි අධිපතිත්වයක් තියෙනවා. ඉතින් ඒ අනුව මේ ධනය ගැන කතා කරන මුදල් ගැන කතා කරන භාවයන් දෙකක් වෙනවා. ඉතින් මේ භාවයන් දෙකට අධිපති ග්‍රහයක් 7 වෙනිට ප්‍රවිෂ්ඨ වීම සමග 7 වෙනි හරහා විශේෂයෙන් ඔබගේ ව්‍යාපාරවල හවුලේ කරන වැඩ කටයුතු වලින් යම් මුදලක් උපයන්න පුළුවන් නව ආදායම් මාර්ග ඇති කර ගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙන ආශිර්වාදයක් තමයි නිර්මාණය වෙලා පවතින්නේ කුම්භ රාශියේ බුධ ග්‍රහයා ගත කරන කාලය තුලදී. කන්‍යා ලග්නයේ උපන් ඔබගේ කේන්දරයේ ලග්නාධිපති ග්‍රහයා ලෙස අපි සලකන්නේ බුධ ග්‍රහයා. ඉතින් මේ බුධ ග්‍රහයා ප්‍රවිෂ්ඨ වන්නේ ඔබගේ කේන්දරයට සාපේක්ෂව 6 වෙනි භාවයට. මේ 6 වෙනි භාවය හරහා රෝග, සතුරු කාදර, සේවක පිරිස් වැනි දේවල් අඳුන ගන්න පුළුවන් හැකියාව පවතිනවා. විශේෂයෙන් මේ බුධ ග්‍රහයා ඔබගේ ලග්නාධිපති ග්‍රහයා 6 වෙනිට ප්‍රවිෂ්ඨ වූවා සමගම ඔබ ගනු ලබන තීන්දුව තීරණවලදී ආයෝජන මාර්ගවලදී ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබ ආයෝජන මාර්ගයක් විදිහට තෝරා ගන්න පරිසරයේදී ඒ ක්‍රියාත්මක වීම සඳහා ණය වෙන්න වෙන අවස්ථාවන් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබ ගනු ලබන තීරණ නිසා ඇතැම් අය ඔබට ඒ තීරණ සඵල කරගන්න ඔබ ගමන් කරන මාර්ගයට අවීර බාධක පමුණවන්න පුළුවන්, සතුරන් ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන්, එදිරිවාදීකම් කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඒ නිසා ඔබ ගනු ලබන තීරණවලදී ගනු ලබන ආයෝජන ක්‍රියාමාර්ගවලදී තරමක් දුරට සැලකිලිමත්ම මේ කාලය ගත කර යුතු වෙනවා, විශේෂයෙන් මේ දින කීපය. ඊට අමතරව ඔබගේ රැකියා ස්ථානයේ අධිපති, කර්මස්ථානයේ අධිපතිය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඒ නිසා ඔබගේ වෘත්තීය සහ විශේෂයෙන් ඔබගේ රැකියාවන් ඔබ කරන කුමන හෝ ක්‍රියාවක් වේ නම් ඒ ක්‍රියාවන් වල නිවේදනත්වයක් විශේෂයෙන් කන්‍යා ලග්න හිමියන්ට පවතිනවා බුධ ග්‍රහයාගෙන්. ඉතින් බුධ ග්‍රහයා එතනින් සාපේක්ෂව 9 වෙනියේ තමයි තැන්පත් වෙලා ඉන්නේ. ඉතින් මේ 6 වෙනියට 6 වෙනි සහ 10 වෙනි අතර තියෙන සම්බන්ධතාවය විමසුවොත් එතනදී වෘත්තීය දියුණුවට අවශ්‍ය යහපත් පරිසරයක් නිර්මාණය කළ දෙන තත්ත්වයක් තමයි පවතින්නේ. විශේෂයෙන්ම 6 වෙනි උපචය ස්ථානයක් වෙනවා. ඔබගේ දියුණුව උදෙසා ඔබ අන් අයගේ උදව් උපකාර සහිත ඔබගේ ක්‍රියාකාරී මට්ටමින් කළ යුතු දේවල් මේ 6 වෙනි භාවය හරහා නිවේදනය වීම අතින් නිසා ඔබේ කර්මයන් ගැන කතා කරන භාවයට විශේෂ ශක්තියක් ඒ ධර්මතාවයේ වර්ධනය කරගන්න පුළුවන්, ඒ ආශිර්වාදය ගෙන එන්න පුළුවන්, ඔබගේ වෘත්තීය වෙනුවෙන් දියුණුව උදෙසා ගේන්න ඕන ආශිර්වාද ගන්න පුළුවන්, ඔබ ශක්තිමත් වෙන්න පුළුවන් කාලයක් විදිහට තමයි බුධ ග්‍රහයා කුම්භ රාශිය ගත කරන කාලය හඳුන ගන්න පුළුවන්. නේම බැලුවොත් මෙතනදී විශේෂයෙන් මධ්‍යස්ථ ප්‍රතිඵල උදා කරන දෙන තත්ත්වයක් නිර්මාණය වෙන අවස්ථාවන් තියෙනවා. ඒ නිසා ආයෝජන මාර්ගවලදී තීරණවලදී ප්‍රවේශම් වෙන අතරතුර ඔබගේ වෘත්තීය දියුණුවක් සලසා ගන්න පුළුවන් වෙන පැතිකඩයන් දෙකක් මේ අවස්ථාවේදී බුධ ග්‍රහයා කුම්භ රාශිය ගත කරන කාලය තුලදී කන්‍යා ලග්න හිමියන්ට හඳුන ගන්නට පුළුවන් හැකියාවක් පවතිනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ බුධ ග්‍රහයා තැන්පත් වෙන්නේ ඔබගේ කේන්දරයේ 5 වෙනි භාවයට. මේ 5 වෙනි භාවයේ ශිෂ්‍යයන්, දරුවන් ගැන කතා කරන ස්ථානය, ඥානය, අනාගතය ගැන කතා කරන ස්ථානය, විශේෂයෙන් ඇතැම් අය අධ්‍යාපනය ගැන මේ 5 වෙනි භාවයෙන් ආරා නිවේදනය කරනවා. ඉතින් යම් කිසි ඥානය, මතකයේ වැනි දේවල් මෙතනදී ශිෂ්‍යයන් ගැන කතා කරන නිසා අධ්‍යාපනයට යම් කිසි නිවේදගතයක් පවතිනවා. ඉතින් බුධ ග්‍රහයා අධ්‍යාපනයේ පැත්තෙන් ශාස්ත්‍රීය දේවල් සම්බන්ධව යම් කිසි කාරකත්වයක් තියෙනවා. ඉතින් ඒ අනුව ඒ කියන වැඩ කටයුතු සඳහා අවශ්‍ය ආශිර්වාදයක් ගෙන ආවා ලෙස අපිට කලකන්න පුළුවන් හැකියාව පවතින. විශේෂයෙන්
තුලා ලග්න හිමි ඔබගේ කේන්ද්‍රයේ 9 වෙනි භාවයේ අධිපතිත්වයක් බුධ ග්‍රහයට පවතින නිසා ඊට අමතරව ගත්තොත් ඔබගේ කේන්දරයේ 9 වෙනි භාවයට අමතරව 12 වෙනි භාවයේ අධිපතිත්වයත් මේ බුධ ග්‍රහයට තමයි නිවේදනය වෙලා තියෙන්නේ. ඉතින් මේ 12 වෙනි භාවය හරහා ඔබගේ විවේකයේ සුවය සහ gederin පිටමන් වීම, රෝහල්, බන්ධනාගාර වැනි දේවල් නිවේදනය කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ආධ්‍යාත්මික සුවය, නිවන මෝක්ෂය වැනි අරමුණු කෙරෙහි ඔබගේ නැඹුරුතාවය මේ 12 වෙනි භාවය හරහා තමයි ගෙනෙන්නේ. ඉතින් ඒ විතරක් නෙමෙයි එතනින් 9 වෙන්න ඔබගේ පුණ්‍ය ස්ථානය ගැන කතා කරන ස්ථාන, ඔබගේ ආගම දාම ගැන කතා කරන ස්ථානය. ඒ නිසා යම් කිසි මට්ටමක මේ ආගම දහම සහ ඔබගේ ආධ්‍යාත්මික සුවය සම්බන්ධ ඔබ යම් කිසි අධ්‍යයනයක යෙදෙන කාලයක් ලෙස මේ කාලේ සලකන්න පුළුවන් හැකියාවකුත් පවතින නිසා යම් කිසි මට්ටමකට විශේෂයෙන් ඔබගේ අලුත් දේවල් මතු කරන්න පුළුවන් පැත්තක් නිර්මාණය වේ. විශේෂයෙන් ඔබගේ ආගමික චින්තනය තුළ නව පිපිදීමක් ඇති කර ගන්න පුළුවන් හැකියාවක් පවතිවි. අලුත් දෙයක් අධ්‍යයනය කරන්න පුළුවන් හැකියාවක් මේ බුධ ග්‍රහය හරහා නිර්මාණය වේවි. ඒ විතරක් නෙමෙයි මෙතනදී අපි 9 වෙන්නත් 12 වෙන්නත් අධිපතිත්වයේ බුධ ග්‍රහයට පවතින නිසා ඔබගේ අනාගත අභිවෘද්ධිය උදෙසා ඔබගේ අධ්‍යාපනයක වශයෙන් ඔබ දියුණුවක් උදෙසා පිටරට යන්නට හෝ විදේශ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන බලාපොරොත්තු වෙන හිටියන් නම් තුලා ලග්න හිමි ඔබට මේ කාලයේ සඳහා සුදුසු වාතාවරණයක් නිර්මාණය කරලා තියෙන නිසා ඒ වෙනුවෙන් වැඩ කටයුතු කිරීමදී ඒ වැඩ කටයුතු සඵල වෙන ප්‍රවණතාවයක් නිර්මාණය වීමක් මේ හරහා අපිට දකින්න පුළුවන් හැකියාවක් පවතිනවා තුලා ලග්න හිමියන්ට බුධ ග්‍රහය කුම්භ රාශිය ගත කරන මේ කාලයේ. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට ඔබගේ කේන්දරයට සාපේක්ෂව ඔබගේ කේන්දරයේ 4 වෙනි භාවය තමයි නිවේදනය කරන්නේ කුම්භ රාශිය. ඉතින් කුම්භ රාශියට ප්‍රවිෂ්ඨ වුණ මේ බුධ ග්‍රහය තුලින් එම බුධ ග්‍රහයාගේ කාරකත්වයෙන් අසන ස්ථානයක් විදිහට අපි හඳුනා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. බුධ ග්‍රහය 4 වෙනිට මරණ කාරක ලෙස විදිහට තමයි අපි හඳුනා ගන්න. ඉතින් ඒ අනුව ඔබගේ සංවේදන කුසලතා සහ ඔබගේ ක්‍රමෝපායන් සහිත උපක්‍රමශීලීව ඔබ භාවිත කරන දේවල් මේ 4 වෙනි භාවය හරහා ඊතරම් නිවේදනය වීමක් නැහැ. මේ භාවයට කාරකත්වයේ නැසීමක් තමයි උදා කරලා තියෙන්නේ. විශේෂයෙන් ඔබගේ කේන්දරයට සාපේක්ෂව ඔබගේ 8 වෙනි සහ 11 වෙනි අධිපතිත්වය තමයි බුධ ග්‍රහයට හිමි වෙලා තියෙන්නේ. මේ 8 වෙනි හරහා ඔබගේ పూర్ව ජන්මයන් හි කරන ලද අකුසල ක්‍රියාවන් ඔබගේ අපල කරදර බාධක මේ 8 වෙනි භාවයෙන් නිවේදනය වීමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ ආයුෂ ගැන පවා අපි කතා කරන්නේ 8 වෙනි භාවයට සාපේක්ෂව. ඉතින් ඒ විතරක් නෙමෙයි 11 වෙනි භාවයේ අයිතියක් තියෙන නිසා එතනදී ඔබගේ ආදායම් මාර්ග අරමුණු සඵල කර ගැනීම, සාක්ෂාත් කර ගැනීම වැනි දේවල් කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ 4 වෙන්නට පැමිණීම ඔහුගේ බුධ ග්‍රහයාගේ කාරක ගුණ නැසුවත් 4 වෙන්නට සාපේක්ෂව අපි විමසුවොත් 4 වෙනි භාවය ඔබගේ සැපයට සුඛයට අදාළ කරන දේවල් නිවේදනය වීමක් තියෙනවා. ඉතින් ඒ අනුව ඔබගේ ආදායම් කෙරෙහි යම් කිසි බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඔබගේ සැපේ සුඛයට යම් කිසි ප්‍රවණතාවයක් වැඩිපුර නැඹුරුවක් ඇතිවීම ඔබ තරමදුරට ඒ ඇති කරගන්නා වූ අලස ස්වභාවය මත ඔබගේ ආදායම් පේන වැඩ කටයුතු වලදී ඔබගේ අරමුණු වෙනුවෙන් ඔබ ක්‍රියාත්මක වෙන වැඩ කටයුතු වලදී යම් කිසි මට්ටමකට බාධාවන් ලෙස ක්‍රියාත්මක වෙන්න පුළුවන් හැකියාවක් පවතිනවා. විශේෂයෙන් මේ 8 වැන්නෙත් අධිපතිත්වයක් තියෙන නිසා තරමදුරට මේ එය පසුගාමීව තමයි ඔබට යහපත්ව ඉදිරියට යන්න පුළුවන් ශක්තියක් ආශිර්වාදයක් නෙමෙයි. වෘශ්චික ලග්න හිමියන්ට බුධ ග්‍රහය මේ 4 වෙන්නේ තැන්පත් වීමත් එක්ක උදා කරලා තියෙන නිසා විශේෂයෙන් ඔබ අලස නොවි ඔබගේ හැකියාවන් දක්ෂතාවයන් සහ ශිල්පීය විශේෂයෙන් ශිල්පීය හැකියාවන් මනා ලෙස ඔබගේ ආදායම් උපයන ජීවත් වෙන්න කරන මේ ඕනම අය ජීවත් වීම සඳහා යම්කිසි ආදායමක් උපයෝගී වෙනවා. ඉතින් මේ උපයෝගී ආදායම අඩාල නොකරගෙන බාධා නොකරගෙන ඔබගේ කම්මැලිකම හෝ නැත්නම් සුඛයට සැපයට යම් කිසි නැඹුරුවක් වීම හරහා ඒ ඇති කරන පසුගාමීත්වය බැහැර කරොත් ඔබගේ දියුණුව එකලෙස පවත්වා ගන්න පුළුවන් හැකියාවක් ඔබට සතුවම පවතිනවා. ඉතින් ඒ අනුව බැලුවොත් වෘශ්චික ලග්න හිමියන් මේ කුම්භ රාශියේ බුධ ග්‍රහය ගත කරන කාලය තරමක් දුරට උද්‍යෝගයෙන් කැපවීමෙන් වැඩ කරනවා නම් මේ තත්ත්වයන් වලින් මිදෙන්න පුළුවන් හැකියාවක් ඔබටම පවතිනවා. ධනු ලග්නයෙන් උපන් ඔබට ඔබගේ කේන්දරයේ 3 වෙනි භාවය නිවේද කරන ස්ථානය තමයි කුම්භ රාශිය. ඉතින් මේ කුම්භ රාශියට තමයි බුධ ග්‍රහය ප්‍රවිෂ්ඨ වන්නේ රාශි මාරුව හරහා. ඉතින් එම විමසුවොත් 3 වෙනි භාවය හරහා ඔබගේ හැකියාවන් දක්ෂතා ශිල්පීය ඥානයන් වීරය බල පරාක්‍රමය
කතා වීමක් තියෙන විශේෂයෙන් ඔබගේ සොයුරන් ගැන කතා කරන ස්ථානයේ විදිහට තුන්වෙනි භාවය හඳුනා ගන්න පුළුවන්. ඉතින් මේ ස්ථානයේ තමයි බුධ ග්‍රහය පැමිණෙන්නේ. බුධ ග්‍රහය සෞම්‍ය ග්‍රහයෙක් කෙසේ නමුත්. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔබගේ වෘත්තීය රැකියාව ගැන කතා කරන 10 වෙන්නත් විවාහය සහ අවුලේ වැඩ කරන කටයුතු සහ ව්‍යාපාර ගැන කතා කරන 7 වෙනි භාවයේ අධිපතිත්වයත් මේ බුධ ග්‍රහයට හිමි වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව බැලුවොත් ඔබගේ ව්‍යාපාර පරිසරය හෝ එහෙම නැත්නම් ඔබගේ රැකියාව පරිසරය තුල හෝ ඔබගේ හැකියාවන් දක්ෂතාවයන් ඔබගේ වික්‍රමයෙන් ජය ගන්නට පුළුවන් හැකියාවක් මේ හරහා ඔබට නිර්මාණය කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබගේ ශිල්පීය දක්ෂතාවයන් සහජ කුසලතාවයන් ඔබගේ ව්‍යාපාර දියුණුවට විශේෂයෙන් ඔබගේ කතාව වෙන්න පුළුවන්. එතනදී ඔබට උපකාර වන්නේ. ඒ නිසා ඒ විතරක් නෙමෙයි ඔබගේ අන් අය සමග අන්‍යෝන්‍යව ඔවුන් සමග sannivedanaya කිරීම, තොරතුරු ඔවුන් සමග ඒ ජාලගත ඔබගේ මිත්‍ර ජාලයන් මේ හරහා උපයෝගී වෙන්න පුළුවන්. විශේෂයෙන් ඔබගේ ව්‍යාපාර දියුණුවට මේ වැනි දේවල් භාවිතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි රැකියාව සඳහාද එය විශේෂ පිටුවාලක් වෙනවා. රැකියාවේ දියුණුව උදෙසා ඒ අවශ්‍ය ශක්තිය ඔබගේ හැකියාවන් විශේෂයෙන් සහජ දක්ෂතා ශිල්පීය ඥානයන් භාවිතා කරලා දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් පවතිනවා ධනු ලග්නෙමියන්ට. කොහොම නමුත් බාධක අභියෝග පැමිණේවි. විශේෂයෙන් ඔබගේ බාධක ග්‍රහය විදියට අපි බුධ ග්‍රහය හඳුනා ගන්න පුළුවන්. ඔබගේ ඒ ශිල්පීය ඥානය දක්ෂතාවයන් කෙරෙහි අන් අයගේ තුලින් බාධා ඒම අවස්ථාවන් තුලින් බාධා ඇති වෙන්න පුළුවන් හැකියාව පවතින නිසා ඒට මුහුණ දෙන්නට සූදානම්ින් යුතුව මේ කාලය ගත කර යුතු වෙනවා. ඔබට පැමිණෙන බාධක අභියෝග තමයි අත්දැකීම් තුළින් ඔබගේ ජීවිතය තව තව දුරටත් පන්නරයට ලක් කරලා ඔබ අත්දැකීම් බහුල ප්‍රවීණෙක් බවට ඒ මොකක් හෝ ශිල්පීය ක්ෂේත්‍රයකින් පැමිණෙන්න පුළුවන් හැකියාවක් තියෙන. ඉතින් ඒ අනුව ගත්තොත් ඔබට වෙස්වලාගත් ආශිර්වාදයක් තමයි මේ කුම්භ රාශිය ගත කරන කාලය බුධ ග්‍රහය කුම්භ රාශිය ගත කරන කාලය තුල ධනු ලග්න හිමියන්ට උදා කරලා දීලා තියෙන්නේ. මකර ලග්නෙන් උපන් ඔබට බුධ ග්‍රහය ඔබගේ කේන්ද්‍ර සාපේක්ෂව දෙවෙනි භාවය නිවේදනය කරන කුම්භ රාශියට තමයි ප්‍රවිෂ්ඨ වන්නේ. දෙවෙන්න හරහා ධනය, කුටුම්බය, කතාව, ආහාර ගැන කතා වීමක් තියෙනවා. ඉතින් ඒ හරහා විශේෂයෙන් ඔබගේ කතාව තුළ ශිල්පීය දක්ෂතාවය මුසු කරගෙන තා විශේෂ ක්‍රමෝපායන් හෝ භාවිතා කරමින් ඔබගේ කතාව තුළින් දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාව පවතිනවා. ඒට විශේෂයෙන් මේ මුලදී කතා කරා මේ 10 වෙන්නට 10 වෙන්නේ 9 වෙන්න විදිහට 10 වෙන්නේ පුණ්‍ය ස්ථානයේ විදිහට අපිට සලකන්න පුළුවන් භාවය තමයි 6 වෙනි භාවය. ඒ කියන්නේ වෘත්තීය දියුණුවට අවශ්‍ය ආශිර්වාදයේ ධර්මතාවයන් ගෙනෙන්නේ 6 වෙන්න හරහා. ඒට අවශ්‍ය වාග්ය ගේන්නේ 6 වෙන්න හරහා. ඉතින් මේ 6 වෙන්නේත් අධිපතිත්වයේ තියෙන නිසා විශේෂයෙන් වෘත්තීය දියුණුවකට අවශ්‍ය ශක්තිය, හැකියාව, ක්‍රමෝපායන් භාවිතයේ හරහා ඔබගේ කතාවේ හරහා අසුරවන්න පුළුවන් හැකියාව, දක්ෂතාවය මත ඒ දියුණුවක් මේ සලස ගන්න පුළුවන් හැකියාව පවතිනවා. ඒ විතරක් නෙමෙයි ඒට තවත් ආශිර්වාද ගෙන එනවා. මේ 9 වෙන්නේ අධිපතිත්වය බුධ ග්‍රහයට පවතින නිසා 9 වෙන්න හරහා ඔබ දන්නවා ඔබගේ පුණ්‍ය ස්ථානයේ ලෙස අපි හඳුනනවා. ඔබගේ වාසනාව, සෞභාග්‍ය, ධර්මතාවය වැනි දේවල් මේ 9 වෙනි භාවය හරහා තමයි කතා කරන්නේ. ඉතින් මේ 9 වෙනි භාවයේ අධිපතිත්වයත් බුධ ග්‍රහයට තියෙන නිසා විශේෂයෙන් ඔබගේ වැඩ කටයුතු කරේ බුධ ග්‍රහය දෙවැන්නේ ගත කරන කාලය තුලදී විශේෂ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව ඔබගේ කුටුම්බය ගැන කතා කිරීමක් තියෙනවා. ඔබගේ ධනය ගැන කතා කිරීමක් තියෙනවා. මේ දෙවෙනි භාවය හරහා විශේෂයෙන් ඒ හරහා බැලුවොත් ඔබගේ ධනය වර්ධනය පිණිස ඔබගේ පෙර වාසනාව මතු කරලා දෙන කාලයක් විදිහට සලකන්න පුළුවන්. ඒ නිසා විවිධ අවස්ථාවන් ඔබගේ මුදල් ඉතුරුව සම්බන්ධව ක්‍රියාත්මක වෙන්න පුළුවන් හැකියාව පවතිනවා මේ කුම්භ රාශිය ගත කරන මේ දින කිහිපයේදී. ඒ විතරක් නෙමෙයි කුටුම්බය තුළ ඔබ විසින් සාදා ගන්නු ලබන පවුල තුළදී ඔබගේ කලත්‍රය සහ දරුවන් සමග ඔබ ගත කරන කාලය තුළදී යම්කිසි මට්ටමකට ඔබගේ කාලය කළමනාකරණය කරගෙන ඔවුන් සමග සුවදව කාලය ගත කරනවා නම් විනෝදෙන් කාලය ගත කරනවා නම් යහපත් කාලයක් ලෙස මේ කාලේ හඳුනා ගන්න පුළුවන්. නමුත් විශේෂයෙන් විවාහයට සාපේක්ෂව ගත්තොත් එතනින් 12 වෙනි නිවේදනය වීමක් තියෙන නිසා මේ බුධ ග්‍රහයට එතනින් එම අධිපතිත්වයක් පවතින බුධ ග්‍රහය දෙවැන්නට ඒ කුටුම්බය ගැන කතා කරන ස්ථානයට ප්‍රවිෂ්ඨ වීම තරමක් දුරට ගැටලු මතු කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒකයි මම කිව්වේ ටිකක් විනෝදයෙන් ඔවුන් සමග කාලය ගත කරනවා නම් ඇතිවිය හැකි යම් අනර්ථකාරී දේවල් අයහපත් අවස්ථාවන් තියෙනවා නම් ඒව සමනය කරගෙන ගත කරන්න පුළුවන් හැකියාවක් මේ දින කීපය තුළදී ඔබට උදා කරගන්න පුළුවන් අවස්ථාවක් පවතිනවා මකර ලග්නේ හිමි ඔබට. කුම්භ ලග්නෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ ලග්නයට තමයි බුධ ග්‍රහය ප්‍රවිෂ්ඨ වන්නේ.
ඒ රාශි මාරුවත් සමග ඔබගේ ලග්නගතව මේ ගත කරන බුධ ග්‍රහයා තුලින් විශේෂයෙන් බුධ ග්‍රහයා ලග්න භාවයේ ගත කරන අවස්ථාවේදී බුධ ග්‍රහයාගේ දිග්බල ස්වභාවයක් ඇති කරනවා කාලීන වශයෙන්. ඉතින් මේ ඒ අනුව මේ දිග්බල ස්වභාවයත් සමගම කුම්භ ලග්නෙහිමි ඔබගේ ආර්ථිකමය වැඩ කටයුතු වලදී ඔබගේ සුබ ගමන් කටයුතු වලදී ඒ විතරක් නෙමෙයි ඔබගේ රැකියාව වෘත්තීය දියුණුව අපේක්ෂාවෙන් ඔබ කරන ගමන් බිමන් වලදී උතුරු දිශාව මුල් කරගෙන ඔබගේ ගමන් බිමන් පිටත් වෙනවා නම් ඒ දිශාවට ඔබ ගමන් කරනවා නම් එයින් විශේෂ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔබගේ වැඩ කටයුතු තුළ සාර්ථකත්වයක් සඵලතාවයක් දකින්න පුළුවන් හැකියාවක් ආශිර්වාදයක් ඒ දිශාව භාවිතා කිරීම හරහා උදා වෙන තත්ත්වයක් තමයි උදා වෙලා පවතින්නේ. ඉතින් ඊට අමතරව ගත්තොත් පස්වැන්නේ අධිපතිත්වය සහ අටවැන්නේ අධිපතිත්වය තමයි බුධ ග්‍රහයට පවතින්නේ. මේ පස්වැන්න හරහා ඔබගේ දරුවන් ගැන නිවේදනය වීමක් තියෙනවා. ඉතින් මේ බුධ ග්‍රහයත් දරුවෝ ගැන නිවේදනය ග්‍රහයක් විශේෂයෙන් ඔබගේ දරුවන් කෙරේ විශේෂ කාලය යොමු කිරීමක් මේ කුම්භ ලග්න හිමියන්ට මේ කාලය තුල වැඩි නැඹුරුවක් සහිතව උන් වෙනුවෙන් කැප වෙන්න වෙන අවස්ථාවක් තමයි නිර්මාණය වෙලා පවතින්නේ. ඊට අමතරව ඔබගේ මතකයේ වර්ධනය කරන්න පුළුවන් ඥානය වර්ධනය කරගන්න පුළුවන් හැකියාවකුත් මේ බුධ ග්‍රහය ලග්නගතව ගත කරන කාලය තුල විශේෂයෙන් ඔබගේ මොළය තුල මේ ඔබගේ දැනුම වැඩි කරගන්න පුළුවන් හැකියාව නිර්මාණය කරලා දීලා තියෙනවා. බුධ ග්‍රහය ලග්නගතව ගත කරන කාලය තුල මේ අටවැන්නේ අධිපතිත්වය තියෙන නිසා තරමක් දුරට ගැටලුකාරී තත්ත්වයන් විශේෂයෙන් ඔබගේ පෙර භවයන් හි කරන ලද අකුසල ක්‍රියාවන් මේ අටවැනි භාවයෙන් නිවේදනය කරනවා. ඔබගේ දුෂ්ට ස්ථානයක් විදිහට මේ අටවැනි භාවය අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ නිසා යම් අවස්ථාවල ගැටලුකාරී දේවල් මතුවෙන්න පුළුවන්, බාධක එන්න පුළුවන්. තරමක් දුරට ඔබගේ අවාසනාවට වැඩ කටයුතු සිද්ධ වෙනවා වගේ හැඟීම් ඔබට ඇති වෙන්න පුළුවන්. කොහොම නමුත් මේ තත්ත්වයන්, ඒ අභියෝග වලට, ඒ බාධක වලට ඔබ මුහුණ දෙන්නට සූදානම්ව කටයුතු කරනවා නම් ඒවා ටිකක් ඉතා පාසුවෙන් කලින් పూర్ව සූදානම් යුතුව මුහුණ දෙනවා නම් පාසුවෙන් විසඳ ගන්න පුළුවන් හැකියාව පවතිනවා. ඉතින් ඒ අනුව බැලුවොත් සම ප්‍රතිඵලයක් තමයි කුම්භ ලග්න හිමියන්ට බුධ ග්‍රහයා ලග්නගතව ගත කරන මේ කාලය අපිට හඳුනා ගන්න පුළුවන් වන්නේ. මීන ලග්නෙන් උපන් ඔබට බුධ ග්‍රහයා ප්‍රවිෂ්ඨ වන්නේ ඔබගේ කේන්ද්‍රයේ 12 වෙනි භාවයට. 12 වෙනි භාවය හරහා ඔබගේ විවේක සුවය, ක්ෂය වීම, වැය වීම ගැන දේවල් කතා කරන්න පුළුවන් හැකියාව පවතිනවා. විශේෂයෙන් ස්ථිරගත වීම, බන්ධනාගාරගත වීම, විදේශගත වීම වැනි දේවල් පවා මේ 12 වෙනි හරහා තමයි නිවේදනය කරන්නේ. ඊට අමතරව ඔබගේ බාධක ග්‍රහයා විදිහට අපිට බුධ ග්‍රහය හඳුනා ගන්න පුළුවන් කමක් තියෙන නිසා විශේෂයෙන් ඔබගේ විවේක සුවයට යම් කිසි ගැටලුකාරී දේවල් ඇති වෙන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඒ නිසා තරමක් දුරට ඕනම මිනිස්සෙකුට විවේකයක් අවශ්‍ය වෙනවා. විවේකයත් එක්ක තමයි ඔවුන්ගේ බුද්ධිය ක්‍රියාත්මක වන්නේ. නැත්තම් ඔවුන් එකම රාමුවකට හිර වෙච්ච ජීවීන් ලෙස තමයි ඔවුන් කටයුතු කරන්නේ. ඔවුන්ට ඔවුන්ගේ ජීවිතය අත්විඳින්න ලැබෙන්නේ නැහැ. ඔවුන්ගේ බුද්ධිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මේ බුද්ධිය ක්‍රියාත්මක වෙන්න නම් ඕනම මිනිස්සෙක් අවශ්‍යතාවයක් පවතිනවා විවේකයක් ගැනීම. ඉතින් මේ විවේක සුවයට යම් කිසි බාධා මතු කරන්න පුළුවන්. ඒත් එක්කම ඔබගේ වැඩ කටයුතු වලට එය බලපෑම් කරන්න පුළුවන් හැකියාව පවතිනවා. ඉතින් මේ බුධ ග්‍රහය ඔබගේ කේන්දරයේ 12 වෙනි ගත කරන කාලය තුල විශේෂයෙන් ඔබගේ කේන්දරයට සාපේක්ෂව 4 වෙනි සහ 7 වෙනි මේ බලපෑමක් හිමිකාරීත්වයක් තියෙනවා. ඉතින් මේ 4 වෙනි කියන්නේ ඔබගේ සැපයට සුඛයට අදාළ කරන දේවල් විශේෂයෙන් ඔබගේ මනස ගැනත් කතා වීමක් තියෙනවා. ඉතින් මේ දේවල් වලට කාරක මේ දේවල් වලට අධිපතිත්වයක් දරනවා බුධ ග්‍රහයා. ඉතින් මේ බුධ ග්‍රහයා 12 වෙනිට තැන්පත් වීමත් එක්ක ඒ කටයුතු සඳහාද යම් කිසි ආයුරකින් බාධාවන් පමුණවන්න පුළුවන්. ඒ නිසා ඔබගේ සැපය සුඛය හයිමි කරන කාලයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් බුධ ග්‍රහයා 12 වෙනි ගත කරන කාලය. ඒ විතරක් නෙමෙයි ඔබ අන් අය සමග වැඩ කටයුතු කරද්දී, බහුලයේ වැඩ කරද්දී, ව්‍යාපාරික වැඩවලදී, විවාහය තුලදී ඔබගේ හැසිරීම සහ ආකල්ප තුලදී යම් ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු වෙන්න පුළුවන් පැත්තක් තියෙන නිසා විශේෂයෙන් විවේක සුවය කෙරෙහි තරමක් දුරට වැඩි නැඹුරුවක් දක්වමින් නිවැරදි ආකාරයට විවේකය අත්විඳින අතරතුර ඔබ නිවැරදිව ඔබගේ තීන්දුව තීරණ වලට එළඹෙනවා නම් මේ ගැටලු වලින් මිදෙන්න පුළුවන් හැකියාවක් ඔබටම නිර්මාණය කරගන්න පුළුවන් පරිසරයක් සකසා ගන්න පුළුවන් තත්ත්වයක් තමයි කුම්භ රාශියේ බුධ ග්‍රහයා. ඒ කියන්නේ ඔබගේ කේන්දරයට මීන ලග්නයට සාපේක්ෂව 12 වෙනි ගත කරන කාලය අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් හයාපත්කාරී තත්ත්වයක් තිබ්බත් ඒ හරව ගන්න පුළුවන් හැකියාවක් ඔබට පවතින නිසා විශේෂයෙන් මනස ගැන කතා කරන ස්ථානය විදිහට අපි 4 වෙනි අපි හඳුනාගත්තා. ඉතින් මේ ඔබගේ මනස ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඔබට මෙතනින් මිදෙන්න පුළුවන් හැකියාවක්
පවතිනවා. ඉතින් අපි මේ බැලුවේ ඔබගේ ලග්න වලට කොහොමද කියලා බුධ ග්‍රහයා කුම්භ රාශිය ගත කරන කාලය තුල විශේෂයෙන් අපි මතක් කරා 6 වෙනිදා සිට 24 වෙනිදා දක්වා පමණයි මාර්තු මාසයේ මෙම රාශි මාරුව පවතින්නේ. ඉතින් ඒ අනුව බැලුවොත් ඔබ කේන්ද්‍ර වලට සාපේක්ෂව දුෂ්ට ස්ථාන විදිහට අපි හඳුන ගන්නවා 6 8 12 භාවයන්. මේ 6 8 12 භාවයන් වලට බුධ ග්‍රහයා රාශි මාරු සිදු කරන්නේ විශේෂයෙන් මේ දින කීපයට කටක කන්‍යා මීන යන ලග්නෙමි ඔබට. ඉතින් මේ දුෂ්ට ස්ථාන වලට බුධ ග්‍රහයාගේ ප්‍රවිෂ්ඨ වීම සමග යම් කිසි අපලකාරී තත්ත්වයක් නිර්මාණය කරනවා නම් එම තත්ත්වෙන් මිදෙන්න පුළුවන් ආශිර්වාදය සහ ඔබගේ ඇවතුම් පැවතුම් වෙනස් වීම හරහා ඔබගේ කර්මයන් වෙනස් කරන්න පුළුවන් හැකියාවද පවතිනවා අවශ්‍ය ශාන්ති කර්ම වලට යොමු වීමත් සමග. ඉතින් ඒ සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් බදාදා දින කොහොඹ වෘක්ෂයකට සාත්තු කිරීම පුද පූජා පැවැත්වීම වැනි දේවල්. ඒ සඳහා බුද්ධ හෝරාව භාවිතා කරන්න පුළුවන්. බුද්ධ හෝරාව විදිහට අපිට සලකන්න පුළුවන් උදෑසන 6ත් 7ත් අතර කාලය. එහෙම නැත්නම් රාත්‍රී 8ත් 9ත් අතර කාලය ඒ සඳහා සුදුසු වේලාවක් ලෙස අපිට සලකන්න පුළුවන්. ඔබ පහන් දල්වා පුද පූජා කරනවා නම් උතුරු දිශාවට තිර යොමු කරපු ගිතෙල් පානක් දල්වා බුද්ධ ග්‍රහයාගෙන් පැමිණිය හැකි අපල වේ නම් මේ මිදෙන්න අවශ්‍ය ආශිර්වාද ලැබේවා යයි ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ඊට අමතරව ඒ කොඹ වෘක්ෂය පැදකුණු කර ගනිමින් අපිට ස්තෝත්‍රයක් ගායනා කරන්න පුළුවන් බුද්ධ ග්‍රහයාගේ ආශිර්වාදය පතා ප්‍රියංගු කලිකා ශාමන් රූපේ නම් ප්‍රථමං බුද්ධම් සෞම්‍යං සෞම්‍ය ගුණෝපේතං තම් බුද්ධම් ප්‍රණමාම්‍යම් කියන ස්තෝත්‍රය ගායනා කරමින් අපිට මේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. කොඹ වෘක්ෂයක් ඔබට වැඳුම් පිදුම් කිරීමට හැකියාවක් නොමැති නම් ඔබට පුළුවන් සාමාන්‍යයෙන් අප බෞද්ධවත් පිළිවෙත් වල යෙදෙනවා නම් බෝධියකට වන්දනාමාන කිරීම ඒ සඳහා බදාදා දිනේ භාවිතා කරන්න පුළුවන්. බුදු හෝරාවත් ඒ සඳහා භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. උතුරු දිශාව භාවිතා කරන්න පුළුවන් පුද පූජා සහ මල් ආසන සකසා ගැනීමට. ඉතින් පෙරකී අපේ බෞද්ධ වැඳුම් පිදුම් කටයුතු අවසානයේ මේ බුද්ධ ග්‍රහයාගෙන් පැමිණිය හැකි අපලයක් වේ නම් මේ අපලෙන් මිදෙන්න අවශ්‍ය ආශිර්වාද ලැබේවා යයි ප්‍රාර්ථනා යුතුව පෙරකී ස්තෝත්‍රයද ගායනා කරමින් අපිට වැඳුම් පිදුම් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ සඳහා මුං මිශ්‍ර කිරිබත් පූජා කරන්න බෝධීන් වහන්සේලාට ඊට අමතරව දරුවන්ට අධ්‍යාපනය සඳහා අවශ්‍ය උදව් උපකාර කරන වගේ මේ යම් දානමාන වලට යොමු වීම හරහාද මේ බුධ ග්‍රහයාගෙන් පැමිණිය හැකි අපල වලින් මිදෙන්න අවශ්‍ය ආශිර්වාදය පතන්න පුළුවන් හැකියාව පවතිනවා. හොඳයි අපි මේ බැලුවේ බුධ ග්‍රහයා කුම්භ රාශියේ ගත කරන කාලය තුලදී ඔබට ඔබගේ ලග්නයට කොහොමද කියලා ඒකට අවශ්‍ය ශාන්ති කර්මද මම අවසානයේ ඔබට ඔබ දැනුවත් කරන්නට යෙදුණා. ඉතින් මේ විදිහටම ඉදිරියේදී යෙදීමට නියමිත ග්‍රහ මාරු සහ මාසයක් තුලදී සිදුවන සිදුවීම් රටාව පිළිබඳව ඔබගේ ලග්නය සහ පොදුවේ රටට කොහොමද කියන එක දැනුවත් කිරීම අපේක්ෂාවෙන් යුතුව නැවතත් සක්වල අඩවිය YouTube channel ඔස්සේ සම්බන්ධ වෙන අපේක්ෂාවෙන් මම අදින් ඔබගෙන් සමුගන්නවා.